ගිරිමානන්ද අසනීප වෙලා ඉන්නවා නම් ගිරිමානන්ද ළඟට ගිහිල්ලා මේ දස සංඥා කියන්නේ කියලා දේශනා කරන්නයි කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ ඊට කලින් දස සංඥා දේශනා කරලා තියෙන නිසානේ ඒක ඒ විදිහට කියන්නේ. ඒතර ඒ අනුව දස සංඥා දේශනා කරන බුදුරජාණන් වහන්සේ නැවත ආනන්ද හඳුරවන්ට ඒක ගිහිල්ලා කියන්නේ කියලා. එතකොට ඒ අනුව මේ ගිරිමානන්ද හඳුරවන්ට දස සංඥා ගිහිල්ලා දේශනා කරනවා ආනන්ද හඳුරුවෝ. ඒකෙන් ඒ අසනීප තත්ත්වය සනීපුණා කියලා තමයි කියන්නේ. එතකොට මෙතෙන්දී දස සංඥා අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනවිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති. එතකොට මෙතන 10ක් තියෙනවා. ආනාපාන සතිත් එක්ක තමයි මේ 10 අරන් තියෙන්නේ. ඒතකොට 1 2 3 4 5 6 7 8යි 9යි 10යි. ආනාපාන සතිත් එක්ක තමයි 10 අරන් තියෙන්නේ. ඒතර මට තාමත් පොඩි පැහැදිලිකම අඩුයි තාම. ඇයි මේ දස සංඥාවට ආනාපාන සති ගත්තේ කියන එක මට තාමත් පැහැදිලි කරන්න හරි අවබෝධයක් ඇවිල්ලා නැහැ. ඇයි මේ 10ට ආනාපාන සතිය ඇතුළත් කළේ කියන එක. අපි ඉදිරියේදී ඔයගොල්ලෝ කාට හරි ඒක ගැන හිතනොත් මේ යම් වැටහීමක් ඇති වුණොත් එහෙම මටත් කියන්න. නමුත් මට තාම පැහැදිලි කරන්න බෑ ඇයි ආනාපාන සති කියන එක මේ 10ට ඇතුල් කළේ කියන්නේ. එතකොට අපි ඒක ගැන ඉදිරියේදී තව හිතාගන්න ඉඳ තියාගමු. මං කියන එක අහනව නේද කොටම? මට ඇහෙනවා. හරි. උසන්නෝ නැහෙනවනේ? යසසිතනවා ඇහෙනවා සර් මන්ස ඇහෙනවා. මෙතන තියෙනවා Lucian is recording the call කියලා. හරි. එතකොට මම රෙකෝඩ් කරනවා. මේ එතකොට දැන් මෙතන හරි වැදගත් කාරණයක් තියෙනවා මේ සංඥා කියන එක. දස සංඥා 10ක් ගැනයි කතා කරන්නේ. මම අර කිව්වේ අර ආනාපාන සතිය තුලත් කිරීම ගැන මට පැහැදිලි නැහැ කියන එක මම කලින් කිව්වේ ඒක මතක තියාගන්න. අපි ඉදිරියේදී කවදා හෝ ඒක තේරිච්ච දවසක මම ඒක කියන්නම්. ඇයි කියන හේතුව මට හිතා ගන්න බෑ තාම. මේ දැන් සංඥා කියන එක හරි වැදගත්. මොකද දැන් අපි ඕනෑම දෙයක් යම් ඔබ්ජෙක්ට් එකක් යම් අරමුණක් අපි ඇති කරගත්තාම ඒකට දෙන සංඥාව මත තමයි ඒක සංකාරකරනද පසුබිම සැලසෙන්නේ. මේක අත්‍යවශ්‍යම වැදගත් තීරණාත්මක තැනක් මේක. දැන් මදුපිණ්ඩික සූත්‍රයේදී අපි මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අපි ඒකෙදි මේ කියවනේ තේරුම් ගත්තානේ යමක් යම් විතක්කේති යම් විතක්කේ තම් පපංචේති පපංචන සංකා සමුදාචරේ එහෙමනේ ගිහිල්ලා තියෙන්නේ. එතකොට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන විඥානං. ඒතකොට මොකක්ද මේ හයතම අදාළව චක්කු විඥානං තින්නම් සංගත පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානා තං සංජාන යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති පපංච සංඥා. අන්න එතන තමයි මේ මදුපිණ්ඩික සූත්‍රයේදී ඊ타මත්ම පැහැදිලිව දේශනා කළේ මේ ප්‍රපංච සංඥා තියෙනවා. එතකොට පපංච කියන වචනයෙන් අදහස් වෙන්නේ යම් සමූහයකට යම් ක්ලස්ටර් එකකට දීපු ඩෙෆිනිෂන් එකක් කියන එකක් තමයි පපංච කරනවා කියලා කියන්නේ. Hello auntie, what's happening? Is it okay? සමාන හඳුරන්නේ මේ ડોક્ટર සුමනා ජොයින් වෙන්න හදනවා ඩිසේබල්ඩ් ලුහා ජොයින් වෙන්න බෑ කියලා කියනවා. Yes sir. disable මෙහෙන් අපෙන් ප්‍රශ්නයක් කළා කියලා කියන්නේ. ඕකේ. හරිද? දැන් ස්වාමීන් වහන්සේ මම එක් කරන්න ඔබ වහන්සේ එකක් මේ දේශනාව ගෙනියනවා.
එතකොට මේ ප්‍රපංච සංඥා දැන් ප්‍රපංච කියන එකේදී අදහස් වෙන්නේ යම් ක්ලස්ටර් එකක් ගොනුවක් එකතුවකට දීපු කිසියම් මේ ඩෙෆිනිෂන් එකක් හැටියට තමයි ප්‍රපංච සංඥා කියන එක එන්නේ. එතකොට දැන් ප්‍රපංච කියලා කිව්වහම මේ සමූහයක් ගොනු මම උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපි කිව්වොත් එහෙම මේ ඇපල් ගහ කියලා ඒ ඇපල් ගහ ගස් අතරේ ගස් කියන ප්‍රපංචයේ එකක් තමයි ඇපල් ගහ කියලා කියන්නේ. එතකොට ඕනම ගහක් අපි ගත්තාම එතකොට ගස් කියන එක තමයි ප්‍රපංචය. එතකොට ඇපල් කියන වර්ගයේ ගස් ප්‍රපංචයේ ගස් ගොඩේ ගස් එකතුවේ එකක් හැටියට තමයි තියෙන්නේ. එතකොට අපිට ඇපල් ගහ වෙන් කරලා තියාගන්න බෑ. අපි ගස කියන වචනේ ආපු ගමන්ම ඒක ඇපල් වේවා පියාස් වේවා වෙන වේවා ඕක් වේවා ඕනම ගහක් ගස කියන එක ආපු ගමන්ම අපිට වැටෙනවා ගස් කියන ප්‍රපංචයේ ඒකකයක් එකක් හැටියට තමයි අපි ගන්නෙ. එතකොට ගහක් කිව්වහම ඒක කෙලින් නැගී හිටින දෙයක් වැලක් නෙවෙයිනේ. ඒතර ගහක් කියන්නේ වැලක් නෙවෙයි කියන එක අපිට එනවා. එතකොට ඒ කියන්නේ කෙලින් නැගී හිටින එකක් නේ. තව ඒක ඇතිලා යන එකක් නෙවෙයි. එතකොට ඒකේ මේ කඳක් තියෙනවා. ඒකේ අතු තියෙනවා. ඉති තියෙනවා, ක්‍රිකිලි තියෙනවා, කොළ තියෙනවා, මල් ගෙඩි හොයව තියෙන්න පුළුවන්. එතකොට ඔය කියන ලක්ෂණ සහිත එකක් හැටියට දැන් ගසක් කිව්වහම එන්නේ. එතකොට අපිට ඇපල් ගහ කිව්වහම එතකොට ඇපල් ගහක් අර අනික් ගස් වර්ගයේම ඒ ගස් වල තියෙන ගුණාත්මක ලක්ෂණ ඒක තියෙන ඒ ගහක් තෝරගන්න ක්‍රයිටීරියාස් තියෙනවනේ නිර්ණායකයන්. එතකොට ඒ නිර්ණායකයන් තියෙන වර්ගයේ එකක් හැටියට අපිට හඳුනා ගැනීමක් වෙනවා. එතකොට ඒ ගහ කියන එකේ එතකොට ඒ ප්‍රපංච සංඥාවක් තියෙනවා. ගස් කියන්නේ මෙන්න මෙහෙම එකක් මෙන්න මෙහෙම ලක්ෂණ තියෙන මේ කැරක්ටරිස්ටික්ස් තියෙන මේ ගතිගුණ තියෙන මේ ස්වභාවයන් තියෙන එහෙකට තමයි ගහක් කියන්නේ කියන ලක්ෂණ ටික ඔක්කොම අර එනවා. ඇපල් කියන එක විශේෂණයක් වුණාට ඇපල් ගහ දාගන්න උපකාරකම් කරගන්න. එතකොට දැන් මෙන්න මේකෙන් මිදෙන්න බෑ. දැන් මම මේ 10 කියන්නේ ඉස්සරලා මේ සංඥාවක් කියන එක කොහොමද එකක්ද කියන එක පැහැදිලි කරගන්නයි මේ කතාව කතා කළේ. එතකොට ඒකට අපි එක්තරා විදිහක සංඥාවක් දෙනවා. ඒ සංඥාව අනිවාර්යයි. පොතක් කියලා කිව්වහම පොතක සංඥාවක් අපේ තියෙනවා. ඒකට අපි ගන්න ඕන පොතක් පිරික්පොත වේවා වෙන බයිබලයේ වේවා වෙන ඕනම පොතක් අපි ගන්නවා. ඒකට නම විශේෂ ලේබලයක් තිබුණාට පොත් කියන ප්‍රපංචයේ එකක් හැටියට අපි ග්‍රහණය කරගන්නවා. දැන් මේ විදිහට තමයි අපි ගන්න ඕනෑම එකක් අපි මනසට සම්බන්ධ කරගන්නේ අතුලත් කරගන්නේ මේ ප්‍රපංච ගොඩකට දාගෙන. එහෙම නැතුව සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. එහෙම නැතුව මනස අඳුරගන්නේ නැහැ. අපි ටිකක් අමුතු උදාහරණයක් හැටියට අපි චන්ද්‍රිකාවක් හරි විසයිටයක් හරි මොකක් හරි දාගත්තත් අපි තියෙන ගුවන් යානා ගොඩට අහසේ ගමන් කරන දේවල් ගොඩට දාලා තමයි අපි ඒක ගන්න. දැන් ওই විදිහට ගාක් ඉස්සර කරන්නේ ඒ විදිහට අපි ගොඩනගාගත්ත ක්ලස්ටර් එක ගොනුවක් එකතුවක් තියෙනවා යම් දේවල් සම්බන්ධයෙන්. අන්න ඒ ගොඩකට දාලා තමයි හැම වෙලේම යමක්
අපි ග්‍රහණය මනසින් අල්ලගන්න මනසින් ග්‍රහණය කරගන්න මනසට ફોකස් වෙන්නේ ඒ විදිහට. එතකොට ඒවට කියනවා අපි ප්‍රපංච සංඥා. දැන් අර මදුපිණ්ඩික සූත්‍රයේ ඕනිදාන පංච සංඥා. පංච සංඥාවෙන් තමයි සංකා සමුදාචරේ සංකාර කිරීමකට යන්නේ පංච සංඥාවක් තුලින්. හරහා තමයි යන්නේ. එහෙම නැත්නම් ඒක නිකම්ම මයින්යුට් පොඩි කේවල තනි දෙයක් මිසක් හුදකලා ඒකකයක් මිසක් ඒක අපේ මනසේ කැලලක් බවට පත් වෙන්න යන්නේ නැහැ. ඒක අර ගොඩේ එකතුවක් බවට පත් වෙනකොට තමයි මනසට ඒක අදාළ මනස හඳුනාගන්නේ, තේරුම් ගන්නේ, තමන් දන්න එකක් බවට කරගන්නේ පపంచ සංඥාවකින් තමයි. ඕනෑම එකක් මනසේදී, මනසට ඇතුළත් වීමේදී, මනසට සම්බන්ධ වීමේදී අර මනස ඊට කලින් හඳුනාගෙන තිබුණු එකතුවක සමස්ත එකතුවක තව කැලක් හැටියටයි අලුත් දේ හඳුනාගන්නේ. ඒක ප්‍රශ්න තියනවාද ගැටලුවක් තියනවාද? හාමුදුරනේ. හා මට මේ ටිකක් මේ කනෙක්ෂන් එක වැඩි හොඳට තිබුණා ටිකක් නමුත් මට තේරුණා ඒ කියන්නේ ප්‍රපංචය කියන්නේ කැටගරි එකක්. ඔව්. ඒක අපි බලන්නේ ඒක කැටගරි එකක් හැටියට. ඔව්. එහෙම හරිද? හරි. අපිට අලුතෙන් හම්බ වෙන ඕනෑම දෙයක්. ඒ කියන්නේ අලුතෙන් හම්බ වෙන හෝ අපිට අවධානයට යොමු වෙන ඕනෑම දෙයක් අරමුණක් හැටියට අපිට එන ඕනෑම දෙයක් මෙතෙක් ප්‍රපංච කරගෙන තියෙන හේක කෑල්ලක් හැටියට තමයි ගන්නෙ. ඒක තමයි මනසේ ස්වභාවය. එතකොට අපි මේවා තවත් හරි මේක හරි සංකීර්ණ එකක්. අපි කියමුකෝ අපි දැන් ලෝකේ තියෙන දේවල් හොඳ නරක කියලා වෙන් කරගෙන තියනවා කියලා. එතකොට හොඳ නරක වෙන් කරගෙන තියෙනකොට ඕනෑම ක්‍රියාවක් ඒක වශයෙන් අපි ගන්නවා වගේම ඒක අපි මනසෙන් ගන්නවා ඒක හොඳ ගොඩට දාලා හරි නරක ගොඩට දාලා. ඕනම කාගේ හරි හැසිරීමක් ක්‍රියාවක් වචනයක් ඕනම එකක් අපි අර විදිහට වර්ගීකරණය කරනවා. අපි හොඳ වචනයක් හොඳ හැසිරීමක් හොඳ ක්‍රියාවක් හොඳ අදහසක් කොහොම අපි හොඳ කියලා ගන්නවා. ඒක නැත්නම් නරක කියලා ගන්නවා. දාට මැදස්ත වෙන්නත් යම් කිසියක් වෙන්න පුළුවන්. ඔහොම කැටගරිස් වලට දාලා තමයි මනස හැම වෙලේම ගන්නෙ. එතකොට මේ දැන් භෞතික වශයෙන් තියෙන දේවල් අර ගස් පොත් ඔහොම කිව්වා වගේ වාහන ගැන කිව්වා වගේ අහසින් යන ඒවා ගැන කිව්වා වගේ ක්‍රියාවන් හැසිරීම් ඕනම එකකුත් අපි ගන්නේ කිසියම් වර්ගීකරණයකට ලක් කරලා. ඒතර ක්‍රියාවන් වුණත් කෙනෙකුගේ වචන වුණත් හැසිරීමක් වුණත් හොඳ එකක්ද නරක එකක්ද කියලා වහාම දාගන්නවා එක කැටගරි එකක. එහෙම දාලා තමයි ගන්න. මොකක්ද කිව්වද මට පැහැදිලි වුණේ නැහැ හැබැයි. මට පැහැදිලි නැහැ ඒක. Well, it certainly involved the change of the rule for practitioning more accurately that the problem. I think there was a tough one, but and correctly explained banks would be told with their normal lending criteria and that clearly wasn't suitable in a crisis when anybody අද වෙන්නේ මේ ඩිවයිස් දෙකක් ඔන්න කියලා ගන්න. The offer of the loan is going to be come with very stringent personal guarantees and interest rates. So this change needed to happen. What really will happen now is running out. පටන් ගත්තා හාමුදුරනේ මොකක් හරි ක්‍රොස් කනෙක්ෂන් එකක් වගේ. ඔව් එහෙම එකක් නේද? මම කියන මොකොත් ඇහෙන්නේ නැහැ. ඔව් නෑ
කාගේ ඩිවයිස් එකකට තව එකක් මේ වෙන එකක් යනවානේ. ඔව් වෙන එකක් යනවා. ඩිවයිස් දෙකක් ඔන් වෙලා ඉන්නවා කියන්නේ. සමහස ඔව්. මං හිතන්නේ ඔක්කොම මියුට් කරන්න පුළුවන් නම් එතකොට හරි යයි. හැමෝටම මියුට් කරන්න කිව්වනම් අර මයික් එකක් තියෙන බටන් එකේ ප්‍රෙස් කරන්න කිව්වම මියුට් වෙනවා. ඔව්. hello දැන් හරි සමහස මං හිතන්නේ මියුට් කරලා හැමෝම ඔව් හරි දැන් එහෙනම් මේ එතකොට දැන් මේ කාරණය අපි දහමේදී තේරුම් ගැනීම හරීම වැදගත් එකක්. මොකද මනස ක්‍රියාත්මක වෙන හැටි අපි හඳුනා ගන්න ඕනේ ධර්මයේ තේරුම් ගැනීමේදී. මොකද අපි හැම වෙලේම කිසිවක් මනසේ හුදකලාව තනි ඒකකයක් හැටියට අයිසොලේටඩ් මැටර් එකක් හැටියට ඔබ්ජෙක්ට් එකක් හැටියට තියෙන්නේ නැහැ. ඕනම එකක් ගත්තාම මනස විසින් ඒක කිසියම් කැටගරි එකකට දාගන්නවා. කිසියම් ප්‍රපංචයකට එකතුවකට දාගන්නවා. එහෙම ඒ ක්ලස්ටර් එකක්. එතකොට එහෙම දාලා තමයි තේරුම් ගන්න. එහෙම දාලා තමයි එයා මනස තියාගන්නේ. ඒක තමයි මනසේ හැටි. එතකොට මේක තමයි මේ මිනිස්සුන්ගේ සියලු මානසික අවුල් ගැටලු ඇති වෙන්නත් හේතුව බවට පත් වෙන්නේ ওই කාරණේ. මොකද දැන් අපි කියමුකෝ කිසියම් දැන් අමනාප කෙනෙක් අපිට එක්ක අමනාපව ඉන්න කෙනෙක් යම් අවස්ථාවක අපිට හිතවත්ව යමක් කිව්වත් අපි ඒක මනසින් ගන්නෙ අපිට විරුද්ධව අපිට ඉදිරිව අපිට නරකට කියපයක් හැටියට මනස දාගන්න. මේක තමයි හුඟක් වෙලාවට අපිට අපේ අමනාපකමක් ගැටලුවක් තියෙන කෙනෙක් කතා බහ කරනකොට හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ ඒක. මොකද පූර්ව අත්දැකීම් මත එයා කියන සෑම වචනයක්ම සෑම ක්‍රියාවක්ම සෑම හැසිරීමක්ම සෑම බැල්මක්ම මට එරෙහිව මට විරුද්ධව තියෙන එකක් හැටියට අපි මනස විසින් වර්ගීකරණයක් කරනවා. කළා තමයි අරක ගන්නෙ. ඒතර මේ ස්වභාවය අපි සියලු දෙනාගේම මනසේ තියෙනවා. මේ නිසාම තමයි අපිට අර ධර්මානුකූලව බැලුවාම අර යථාභූතය දකින්න බැරි වෙන්නේ. අපි ධර්මයේ කතා කරනවානේ යථාභූතය කියලා. යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ. යථාභූතය කියන එකේ තේරුම තියෙන හැටියෙන් තියෙන ස්වභාවයෙන් එහි නේකට් ස්වરૂපේ එහි තියෙන ස්වභාවිකවම නැචරල් ගති ලක්ෂණය අපිට ගන්න බැරි වෙනවා. ගන්න බැරි වෙන්නේ ඔය විදිහට අපි හැම වෙලේම මනසින් කිසියම් ගොඩකට දාගන්න නිසා ප්‍රපංච කරන නිසා. ඒ ප්‍රපංච කිරීම කියන එකෙන් මනසක් වලකින්නේ අරහත් භාවයේදී පමණයි. ඉතින් මෙහා වෙන අපි ඕනෑම කෙනෙකුගේ ඒක යනවා. ඒකට එහෙම වෙලා තමයි අපි ඒක තේරුම් ගන්න හඳුනා ගන්න. එතකොට මෙහෙම අපි ඕනෑම කෙනෙක්ගේ ඕනම කාරණයක් සම්බන්ධයෙන් අපි ඒක නුනාගත්ත මීට පෙර තේරුම් අරගෙන තියෙන මීට පෙර සංවිධානය කරගෙන තියෙන එක්තරා ගොනුවකට ගිහිල්ලා තමයි අපි ඒක තේරුම් ගන්නේ වටහා ගන්න. ඒ නිසා මේ ප්‍රපංච කිරීම කියන එක හරිම වැදගත්. ඒ ප්‍රපංච කියන වචනේ විතරක් නෙමෙයි. දැන් මම ප්‍රපංච කියන වචනේ පැහැදිලි කළේ ඒ ප්‍රපංච නිකම්ම ප්‍රපංච වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ බඳු ප්‍රපංච සංඥාවන් 10ක් දක්වලා තියෙනවා. 10ක් කිව්වම වෙන විදිහට ගත්තොත් 20ක් කියනවා. ඒ කියන්නේ ඒක අනිත් පැත්තක් තියෙනවානේ. අනිත්‍ය සංඥා ගැනනේ කතා කරන්නේ මේක ගිරිමාන සූත්‍රයේදී. ඒ අනිත්‍ය සංඥා කිව්වහම නිත්‍ය සංඥාවකුත් තියෙනවා. ඒතකොට අනිත්‍ය සංඥාවේ මේ වැරදි පැත්ත තමයි නිත්‍ය සංඥා. ඒතර එහෙම අනිත් හැම එකටම එහෙම තියෙනවා. එතකොට දැන් මෙන්න මෙහෙම ඒ ප්‍රපංචයට ප්‍රපංච කරනකොට ඒ ප්‍රපංච කිරීමේදී ප්‍රපංචයට සංඥාවක් දෙනවා.
අර ක්ලස්ටර් එකට අර එකතුවට අර ගොඩට අපි සංඥාවක් දෙනවා. එතකොට ඒ සංඥා 10 තමයි මේ විස්තර කරන්නේ. ඒක මේ හරි පැත්ත තමයි 10ක් හැටියට වර්ගීකරණය කරන්නේ. වැරදි පැත්තත් තියෙනවා. නිත්‍ය සංඥාවක් තියෙනවා, ආත්ම සංඥාව තියෙනවා, සුභ සංඥාව තියෙනවා, සුඛ සංඥාව තියෙනවා. ඔහොම මේ හැම එකටම ඒකේ වැරදි පැත්තකුත් තියෙනවා. දැන් මේ ගිරිමානන්ද සූත්‍රයේ දක්වලා තියෙන්නේ ඒකේ හරි පැත්ත, හොඳ පැත්ත. එතකොට ඒ අනුව හොඳ පැත්ත කියන්නේ වෙන්න ඕන හැටි. වඩා නිවැරදි විදිහට හිතන තේරුම් ගන්න හැටි තමයි මේකේ දක්වලා තියෙන්නේ. එතකොට මේකෙදි මේ අනිත්‍ය සංඥාව දක්වලා තියෙනවා. ඉස්සෙල්ලාම දක්වලා තියෙන්නේ අනිත්‍ය සංඥාව කියලා. එතකොට දැන් මං කියවනේ අර ඕනම එකක් අපිට අරමුණක් ඔබ්ජෙක්ට් එකක් හැටියට අපිට එද්දී ඒකට අනිවාර්යයෙන්ම අපි ප්‍රපංච කරගන්නවා කියලා, ගොඩකට දාගන්නවා කියලා. ඒ දාගන්න ගොඩට අපි මේකෙදී නිර්මාණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දක්වනවා ඒකට අපි ඒ ගන්න ඕනම එකකට අනිත්‍ය සංඥාව දාන්න ඕනේ. එතකොට අනිත්‍ය සංඥාව කියලා කියන්නේ නිට්ටය නොවන බව කියන්නේ. මනසේ ස්වභාවය තමයි ඕනම එකක් නිට්ටය කරලා තමයි ගන්නෙ. ඒ මනස කැමති නැහැ නැති එකක් බාර ගන්න. දැන් අනිත්‍ය කියන්නේ නිට්ටය නෑ කියන එකනේ. මනස ලෑස්ති නෑ නිත්‍ය නැති එකක් ගන්න. ඒක නිත්‍ය නැත්නම් වැඩක් නෑනේ. දැන් කෑම අනිත්‍යයි කිව්වොත්, අඳුම් අනිත්‍යයි කිව්වොත් මේ පේන නෑ මනසට කාලා නෑනේ වැඩක් නෑ. ඒතර ඒ නිසා මනස කැමති මනසට ඕනේ හැම වෙලේම ඒක නිත්‍ය කරලා ගන්න. ඒ කියන්නේ තියෙන ස්ථිර දෙයක් හැටියට ගන්න. ස්ථිර නැති දෙයක් හැටියට ගන්න කැමති නෑ. එතකොට මෙහෙම නිත්‍ය සංඥාවට තමයි නිත්‍ය සංඥාවට තමයි මනස කැමති. දැන් මෙතෙන්දී කියනවා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී දක්වනවා මේ අනිත්‍ය සංඥාව වඩන්නයි කියලා. ඒ කියන්නේ අපි ආහාර ගත්තත් වෙන දෙයක් ගත්තත් අඳුමක් කරමුවක් ගත්තත් සිදුවීමක් ගත්තත් අතීත මතකයක් ගත්තත් මොකක් වුණත් ඒක නිත්‍ය නොවන බව වඩන්න ඕනේ. ඇයි වඩන්න ඕනේ කියලා කියන්නේ නිකම්ම හිතියොත් එන්නේ මනස නිත්‍ය ස්වභාවිකව මනසේ ඒක තමයි ස්වභාවය තමයි නිත්‍ය හැටියට කලකන එක. මනස ඕනම දෙයක් ගන්න එහෙමයි. එයා කැමති නෑ මේ අනිත්‍ය හැටියට ගන්න. ස්වභාවිකවම නිත්‍ය හැටියට ගන්න. ඒතර ඒ නිසා මනසක ඕලාරික මනසක සාමාන්‍ය පුදුන් මනසක ස්වභාවය නිත්‍ය හැටියට ගැනීම. නිත්‍ය සංඥාව තමයි මනසේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අනිත්‍ය සංඥාව කියන එක වඩන්න ඕනේ. Also, That is what you want. what did I want? You want to listen to this? Okay, what? එතකොට අනිත්‍ය කියන එක ඉම්පර්මනන්සි කියන එක මේ ආයතයෙන් ඕනකමින් වඩන්න ඕනේ. මෙහෙවන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. පුරුදු කරන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම කලේ නැත්නම් එහෙම ස්වභාවයෙන්ම නිත්‍ය සංඥාව තුළ තමයි යන්නේ. දැන් මිනිස්සු රණ්ඩු වෙන්නේ ඒකින් හින්දානේ. මිනිස්සු විරසකතා ගැටුම් ඇති වෙන්නේ රණ්ඩු වෙන්නේ ඔක්කොම වෙන්නේ නිත්‍ය සංඥාවේ ඉන්නේ හින්දා. නිත්‍ය සංඥා නැත්නම් එහෙම කාටවත් රණ්ඩු වෙන්න බෑ. ගාතන් වහන්සේ රණ්ඩු වෙන්නේ ඒකින් හින්දානේ. එතකොට කිසිම කෙනෙකුට ගැටුමක් රණ්ඩුවක් ඇති කරගන්න බෑ මේ අනිත්‍ය සංඥාවෙන්. ඒ නිසා මනස හැම විටම අනිත්‍ය සංඥාවේ තමයි නිත්‍ය සංඥාවේ තමයි ඉන්නේ.
ඒ නිසා අනිත්‍ය සංඥාව වඩන්න ඕන. අමුතුවෙන් වඩන්න ඕන, පුරුදු කරන්න ඕන, පුහුණු කරන්න ඕන, අභ්‍යාස කරන්න ඕන. එකක් ගානේ ඒක නිත්‍ය ස්වභාවයක් නැති බව ඉම්පර්මනන්සි එක එයා වඩන්න ඕන. ඒකට ඒ නිසායි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. දැන් ඒක විස්තර කරනවා විස්තර කතමාචානන්ද අනිත්‍ය සංඥා. ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝ රුක්ඛගතෝ ශුඤ්ඤාගාරගතෝ ඉති පරිසංගය. එතකොට බුදුහාම දේශනා කරනවා යම් භික්ෂුවක් කැලේට ගිහිල්ලා ගහක් යටට ගිහිල්ලා හිස් ස්ථානයකට ගිහිල්ලා ඉති පටිසංචික්කති මෙන්න මෙහෙම කල්පනා කරයි. මේ විදිහට කල්පනා කරයි. ඉති පටිසංචික්කති කියන්නේ මෙසේ කල්පනා කරයි. රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චං ඉති ඉමේසු පංචසු පාදානක්ඛන්දේසු අනිච්චානුපස්සී විහෙරති. එතකොට දැන් ඒ අනිත්‍ය කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ලෝකේ තියෙන සියලුම දේවල් සම්බන්ධයෙන් අදාළ කරලා. ඒතර රූප කිව්වහම රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ රූප. එතකොට අපේ ඉන්ද්‍රියන් පහ සම්බන්ධ වෙලානේ ඕනෑම බාහිර අරමුණක් ගන්නෙ. ඒ ගන්න ඕනෑම අරමුණක් එතකොට අනිත්‍ය වෙනවා. රූප වශයෙන් ගත්තා. රූප කිව්වහම මුළු ලෝකේ තියෙන ඕනෑම දෙයක් Tamanට අරමුණු වෙනකොට ඒ හැම එකක්ම නිත්‍ය නෑ කියන එක. එතකොට රූප පදනම් කරගෙන තමයි වේදනාව ඇති වෙන්නේ. එතකොට ඇහෙන් දකින රූප, කනෙන් ඇහෙන ශබ්ද, නාසයෙන් දැනෙන දේවල්, දිවෙන්, ශරීරයෙන් මේ හැම එකෙන්ම දැනීම් තියෙනවා නම් එකක් ගත්තාම ඒක වේදනාවක්. ඒ වේදනාවන් ඇසුරු කරගෙන තමයි සංඥාවක් ඇති වෙන්නේ. ඒ සංඥාවන් පදනම් කරගෙන තමයි සංකාර ඇති වෙන්නේ. ඒ සංකාර පදනම් කරගෙන තමයි විඥානය ඇති වෙන්නේ. ඒතර මේ සියල්ලම තමාට අදාළ කර ගැනීම තමයි උපාදානස්කන්ධ බවට පත්වීමෙන් වෙන්නේ. උපාදානස්කන්ධය කියන්නේ මනසින් ඒක මට අදාළ වූ දෙයක් හැටියට ග්‍රහණය කර ගැනීම කියන එක. එතකොට මෙතනින් දැන් කියවෙන්නේ සමස්ත ලෝකේනේ සමස්ත විශ්වයේම තියෙන සෑම දෙයක් සම්බන්ධයෙන් එකක්වත් අත් නොහැර සෑම දෙයක් සම්බන්ධයෙන්ම නිත්‍ය නොවන කියන සංඥාව වඩන්න ඕනේ කියන්නේ. එතකොට ඒ අනුව මේ විශ්වය තුල අදාළ නොවෙච්ච කිසිම දෙයක් නෑ. ඕනම දෙයක් සෑම දෙයක්ම සම්බන්ධයෙන් නිත්‍ය නොවන සංඥාව වඩන්න ඕන කියන එක තමයි මෙතෙන්දි ගන්නෙ මේ අනිත්‍ය සංඥා කියලා. එතකොට මේකෙන් කියවෙන්නේ තේරෙන්නේ සමන්ස ඔව් පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද සවස? සවස දැන් රූප වෙලා ඒ කියන්නේ රූප හැට ගන්නකොට එතන අනිත්‍ය සංඥාව වඩනකොට එතකොට එහෙම අනිත්‍ය සංඥාව එනවත් එක්කම ඒතර වේදනා ඒ කියන්නේ අර උපාදානය වෙන එක නවතිනවද? ඔව් රූප කියන තැනකදී රූපය අනිත්‍ය නෑ කියලා ගත්තොත් ඒකට අදාළ වූ වේදනාවත් අනිත්‍ය වෙනවනේ. ඒකට අදාළ වූ සංඥාවයි ඒකට අදාළ වූ සංකාරයයි ඔක්කොම අනිත්‍ය බව එයාට වැටහෙනවනේ. එතකොට අනිවාර්යයෙන්ම යමක් අපි අනිත්‍ය කියන එකෙන් ගත්තොත් රූපය ඕනම රූපයක් ගත්තොත් ඒක අනිවාර්යයෙන්ම ඒවත් හැම එකක්ම අනිත්‍යවට පත් වෙනවම. එතකොට අපි අර මේ මෙතෙන්දී වැදගත් වෙන්නේ මේ අපි ඒකට අනිත්‍ය කියන එක අදාළ බව ස්වයං යෝජනාවක් හැටියට මනසට දාගෙන තිබී. එතකොට දැන් අපි තව විදිහක් ගත්තොත් එහෙම
දැන් අපි භාවනා කරද්දී අපි කියනවානේ සමාධි කියලා වචනයක් ගන්නවානේ. සමාධි කියන එක තේරුම අපි අර මම නිතරම කියන්නේ අර කිසියම් භාවනා කරද්දී තමන් මොකක් හරි තත්වයකටපත් වෙනවා කියන අර්ථයට වැඩිය සමාධි කියන වචනේ අර්ථවත් වෙන්නේ ධහම තුල යම් කාරණයක් සම්බන්ධයෙන් ඇතිවන මානසික හඳුනා ගැනීම ස්ථාවර භාවය කියන්නේ. ඒ අදාළ වූ කාරණේ සම්බන්ධයෙන් ඇතිවන පැහැදිලි නිර්වෘල් හඳුනා ගැනීම කියන එකට තමයි සමාධිය කියන වචනේ විතරම භාවිත වෙලා තියෙන්නේ ධහම තුල. ඒ ඇරි වෙන කවර ආකාරයකවත් එකක් ගැන කොතනකවත් ත්‍රිපිටකය තුල දකින්න නැහැ. එතකොට දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම දැන් යම් කිසි කෙනෙක් භාවනා කරලා මනස මෙහෙवला මේ විශ්වය තුල මගේ මුළු විශ්වයම මං ගන්නේ අසකන නාසය දිව ශරීරය කියන පහහා මනස කියන එකෙන්නේ ගන්නෙ. මනස කියන්නේ දෘෂ්ටි එකක් නේ හැම වෙලේම. අතීතේ වනේ අපි මනසින් ආවර්ජනය කරන්නේ. එතකොට ඒ ඉන්ද්‍රියන් පහ තුලින් ගන්නා වූ ඕනෑම දෙයක් නිත්‍ය වෙන්නේ නැහැ කියන එක අපි නිතර හිත මෙහෙවල කල්පනා කරලා අවබෝධ කරගෙන කියන තිබුණොත් එහෙම ඕනෑම එක නිත්‍ය ස්වરૂපයක් නැති භවෙහි අපි සමාධි වෙනවා. සමාධි වෙන්න ඕන. මේ විදිහට නම් ඒක තමන්ට අර්ථවත් වෙන්නේ එහි සමාධි වෙනවා. එහි සමාධි වෙනවා කියන එකේ තේරුම මේ ලෝකයේ විශ්වය තුළ තියෙන අවර හෝ ආකාරයක දෙයක ස්ථාවර භාවයක් නිත්‍ය ස්වභාවයක් නැහැ කියන එකෙහි ඒ අදහසෙහි සමාධි වෙන්න. ඒකේ සමාධි වෙනවා කියලා කියන්නේ ඒක හඳුනා ගැනීමක්, අවබෝධ කර ගැනීමක්. ඒක අර පරමාර්ථ සත්‍ය හැටියට හඳුනා ගැනීම. එහෙම කියලා මේ කැම ගන්න ඒවා නිත්‍ය නැහැ ඒක කාල වැඩක් නැහැ කියන අතේට එනවා නෙමෙයි. මේ සම්මුති සත්‍ය තුළ අපි ජීවත් වෙන්න ඕනේ. සම්මුති සත්‍ය තුළ ඉන්න ඕනේ. ආර අනුන් කරුණු ඥාන නිවාස දරුවන් අනිකුත් දේවල් සම්බන්ධයෙන් හැම එකක් සම්බන්ධයෙන්ම අපි ඒ හඳුනා ගැනීම ආශ්‍රය කිරීම ඒව පරිහරණය කිරීම භාවිතා කිරීම ඒ සම්බන්ධ අදාළ කටයුතු වල විරවුල් කටයුතු වල යෙදීම කියන එක එහි ඉන්න ඕනේ. ඒකට බාධාවක් කරගන්න හොඳ නැහැ අර අවබෝධය. අපි යථා ස්වරූපයෙන් ඉන්නට ඕනේ. නමුත් ඒ ඕනෑම එකක් සම්බන්ධයෙන් නිත්‍ය නැහැ කියන සංඥාව අප තුල ක්‍රියාත්මක වෙමින් තියෙන්න ඕනේ සමාධියක් ඇති. ඒ සංඥාවෙහි අපි සමාධි වෙලා තියෙන්න ඕනේ. ඒක අරගෙන තහවුරු කරගෙන තියෙන්න ඕනේ. එතකොටයි ඒක අපිට සම්බන්ධ වෙන්නේ. එතකොට ඒක එහෙම වෙන්න නම් ඉතිමේසු පංචසු පාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති. අන්න එතන වැදගත් වෙනවා. මේ පංචසු පාදානක මේ ඔක්කොම උපාදාන ස්කන්ධයන් හැටියට රූප උපාදානේ වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම උපාදාන කරගන්නවා. මට සම්බන්ධ කරගන්නවා කියන එකයි උපාදාන කියන එකකින් තේරුම. එතකොට මේ මට සම්බන්ධ කරන සෑම උපාදාන කැලලක්ම උපාදාන කොටසක්ම උපාදාන ස්කන්ධයන් කෙරෙහි ඒ තුල උපාදානස්කන්ධේසු උපාදානස්කන්ධයන් සම්බන්ධයෙන් රිලෙවන්ට් කියන එක අදාළ කියන එක රිෆරන්ස් කියන එක උපාදානස්කන්ධේසු ඒ වයෙහි අනිච්ඡානුපස්සී අනිත්‍ය දකිමින් අනුපස්සී අනිච්ඡානුපස්සී අනිත්‍ය දකිමින් අනිත්‍යට අනුව හඳුනා ගනිමින් විහෙරති වාසය කරන්නේ වෙයි ජීවත් වෙන්නේ වෙයි වාසය කරන්නේ වෙයි කියන එකයි ඒකේ තේරුම. එතකොට මේක වඩන්නේ කොහොමද? එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ඔක්කොම සම්බන්ධයෙන් ඒවා මට අදාළ වෙද්දි 10ක් වෙන්න පුළුවන්, ආහාරයක් වෙන්න පුළුවන්, අඳුමක් වෙන්න පුළුවන්, පුද්ගලෙක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන් ඕනෑම එකක් සම්බන්ධයෙන් මට අදාළ කරගන්න වෙලාවේදී ඒක ලෝකෙකදී මට ප්‍රශ්නයක් නැහැ. ඒක මට අදාළ කරගන්න වෙලාවේදී මේසු පංචසු පාදානස්කන්ධේසු මේවා මට අදාළ කරගන්නා වෙලාවේදී
අනිච්චානුපස්සී විහෙරති ඒක එහි අනිත්‍ය දකමින් වාසය කරන්නේ වෙයි. එහි අනිත්‍ය දකමින් වාසය කරන්න ඕනේ. ව්‍යවහාර ලෝකයේදී අපි ඔක්කොම මේවා භාවිතා කරන්න ඕනේ. නමුත් එහි නිත්‍ය ස්වභාවයක් නැති බව මතක තියාගන්න ඕනේ. එහි තහවුරු වෙලා තියෙන්න ඕනේ මනස. දැන් මේකේ තියෙන වටිනාකම අපි තව විදිහකින් ගත්තොත් එහෙම දැන් අපි පාවිච්චි කරන පිඟානක් වේවා කෝප්පයක් වේවා ඕනම දෙයක් වේවා අපි තියාගෙන ඉන්නවා. අපි කවද එක පරිස්සම් කරලා තියාගෙන ඉන්නවා. එළියට ගත්ත වෙලාවක ඉතින් ඒක මොකක් වෙලා කැඩෙන්න පුළුවන්. ඉඳෙන්න පුළුවන්. ඒ අපි මේක කාලයක් තිස්සේ පරිස්සම් කරගෙන හිටපු එකක් තමයි. මම ඒකට කැමතියි බොහොම ආසයි. ඒකට කවුරු හරි අපේ තමන්ගේ ඥාතිකමකට තෑගි දීපයක් වෙන්න පුළුවන්. පන්තිලට හම්බෙච්ච එකක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඒක විශේෂතාවයක්ත් තියෙනවා. එතකොට ඒක ඒ නිසානේ මට ඒක උපාදාන වෙලා තියෙන්නේ. ඒකේ මම කඩින් ගත්ත වටිනාකමට මේ වඩා වටිනාකමක් ඒකේ සමානලට තියෙනවා. දැන් තමන් ගාතිතවක් කෙනෙක් හෝ තමන්ගේ දෙමව්පියෝ කවුරු හරි එහෙම කෙනෙක් තමන්ට දීපයක් වුණාම අර කඩින් ගත්ත වටිනාකමට වඩා වැඩි වටිනාකමක් අර කෝප්පේ පිඟානේ තුල තියෙනවා. ඒ නිසාම අපි ඒක උපාදාන කරගෙන තියෙනවා. ඒක අල්ලගෙන තියෙනවා. ඒක මගේ කරගෙන තියෙනවා. එතකොට අන්නේ ඒ මගේ කරගෙන තියෙන එක කොයි වෙලාවෙදී හරි කැඩෙන්න පුළුවන් බව මම දකිමින් ඉන්න ඕන. ආදාන කන්දේසු අනිච්චානුපස්සී විහෙරති. එහෙම වෙන්න පුළුවන් බව දකිමින් ජීවත් වෙන්න ඕනේ වාසය කරන්න. ඒතර අරගේ වටිනාකම තියෙන එක හරි තිබුණාට මේක කවදා හෝ දවසක නැති වෙනවා කැඩෙනවා බිඳෙනවා නැති වෙලා යනවා වරකම් කරන්න පුළුවන් කැඩෙන්න පුළුවන් බිඳෙන්න පුළුවන් කියන එක දකිමින් වාසය කරන්න ඕනේ කියන එක. එතකොට ඒ විදිහට ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අර විසන් එක අර දැක්ම අර හඳුනා ගැනීම ඒක දකිමින් අනිච්චානුපස්සී ඒ බව දකිමින් හඳුනා ගැනීමෙන් වාසය කරන්න ඕන කියන එක තමයි මේක කියන්නේ. එතකොට ඒ කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර ප්‍රපංච කරගැනීමක් කියවනේ. ඒ ප්‍රපංච කරගැනීමදීම ඕනෑම දෙයකට මේ සියලු දේවල් තුලම මේ අනිත්‍ය කියන එක සැඟවිලා තියෙනවා කියන එක අපි හඳුනාගෙන තියෙන්න ඕනේ. ඒක වඩමින් තියෙන්න ඕනේ, මෙනෙහි කරමින් තියෙන්න ඕනේ, සිහි කරමින් තියෙන්න ඕනේ කියන එකයි මේ කියන්නේ. එතකොට මනසක් බලගැන්වෙන්නේ මනසක් අර යථාභූත ඥාන දර්ශනය කියන එක. ඒ දැන් ඕකනේ ස්වභාවය. කාටවත් කියන්න බෑනේ ඒක කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ, හොරු ගිනියන්නේ නැහැ, අයිමි වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. එතකොට ඒක එහෙම වෙනවා කියන එකනේ යථාභූතේ as it is කියන එක එහෙම තමයි. ඒ විදිහට තමයි වෙන්නේ කියන එක තමයි යථාභූතය. එතකොට යථාභූතය දකිමින් ඉන්නවා. ඒ තියෙන දේවල්ත් එක්ක ජීවත් වෙන එක, හැසිරෙන එක, භාවිතා කරන එක, පාවිච්චි කරන එක වෙනම එකක්. ඒක එහෙම කෙරෙන්න ඕනේ. ඒක කලකට ප්‍රශ්නයක් නැහැ. එහෙම කරන්න ඕනේ. නමුත් ඒක එහෙම වෙන්න පුළුවන් කියන්නේ. එහි යථා ස්වરૂපේ, එහි නියම ස්වરૂපේ, ඒ නේචර් එක. ඒක මෙන්න මෙහෙමයි කියන එක දකින්න ඉන්නවා. කියන එකයි මේ කියන්නේ. ඒතර අන්නේට සංඥා. එතකොට ඒ සංඥාව මනසේ හැම වෙලේම ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට මේක මේ ගැඹුරු මානසිකත්වයක්, අවබෝධාත්මක මානසිකත්වයක් සම්බන්ධයෙන් තිබිය යුතු දෙයක් මේ. මිනිස්සු ගන්නවා ඒක මේ සත්‍ය දෙයක්. නමුත් අපි සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි ඒකේ අදහස. ඕනම කෙනෙක් අරෙන්න පුළුවන්. නමුත් අපි සෞඛ්‍ය සම්පන්න භාවය පිළිබඳ උප්පරිම සැලකිල්ල දක්වන්න ඕනේ. ඒක එක තැනක කිව්වත් අඩුවක් කරන්න හොඳ නැහැ. දැන් මේක දවසවල තියෙන රිසර්ච් එකක් නේ තියෙන්නේ. දැන් ඒ හැම එකදීම ඉතාම සියුම් තැන සම්බන්ධයෙන් පවා අපේ දැඩි සැලකිල්ලක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. නමුත් අපි ඕනම කෙනෙක් නැරෙන්න පුළුවන් බව අපිට පේනවනේ දැන් දහස් ගණන් මැරෙන්නේ දවසට 400. ඒතකොට ඒක අපි දකිමින් හඳුනා ගැනීමෙන් ඉදීම තමයි මෙතෙන්දී කතා කරන්න කියන්නේ. ඒ සම්බන්ධ මොකක්ද තියනවද?
ගැටලුවක් වහන්න කියන්න දෙයක්. ප්‍රශ්නයක් නෑ නේ යථාර්ථය නේ කනේ. ප්‍රශ්න නෑ නේ. එතකොට දැන් මෙහෙම අපිට දැන් මේ එකක් ගානේ ගොඩාක් විස්තර කරන්න ඕනේ නැහැ. දැන් අපිට එකක් හොඳට තේරුම් ගන්නයි ඕනකම තියෙන්නේ. මොකද මේ සංඥාවක් යමක් සම්බන්ධයෙන් සංඥාවක් මනසේ ක්‍රියාත්මක වීමේ ටෙක්නික් එක ක්‍රමවේදය ස්වභාවය ඒක තේරුම් ගැනීම තමයි අපිට වැදගත් වෙන්නේ. ඒක අනික් ඒවා එක විදියට මම පොඩ්ඩක් ටික කතා කරන්නම් ඒ ගැන. නමුත් වැදගත් වෙන්නේ මෙහෙම යමකට සංඥාවක් දීම. එතකොට දැන් අපි අර තව තැනක අහලා තියෙනවානේ සංඥා විරන්තස්ස නසන්ති ගණ්ඨා කියලා එකක්. එතන මේ සංඥා විරන්තස්ස ඒක මේකේ තියෙන එකක් නෙමෙයි. ඒක සූත්‍රයකින් කිව්වේ සංඥාවන් විරන්තස්ස කියලා කියන සංඥාවෙන් දුරු වෙච්ච එක්කෙනාට සංඥා නැති කරගත්ත එක්කෙනාට නසන්ති ගණ්ඨා ගැට නැති වෙනවා. ගැට කියන්නේ කෙලස් ගැට අවුල් ගැටු නැති වෙනවා කියන්නේ. ඒතර අපි අපේ මනස ඕනෑම වෙලාවක ගැටලුවකට හසු වෙන්නේ. අවුලක් ඇති කරගන්නේ. ගැටීමක් ඇති කරගන්නේ. ස්ට්‍රෙස් එකක්, ඩිස්ට්‍රෙස් එකක්, ඇන්සයිටි එකක් ඕන එකක් එන්නේ මේ සංඥාවක් තියෙන හින්දාමයි. සංඥාවක් නිසාමයි ඒක වෙන්නේ. එතකොට ඒ නිසා හිතක ගැටීම්, විරසකතාවයන්, අපහසුතාවයන්, වේදනා, පීඩාවන්, දුක්ඛ දෝමනස්යන් අනිවාර්යයෙන්ම විඳින්න වෙන්නේ සංඥාවක් නිසාමයි. එතකොට සංඥාවකින් අයින් වෙන්න පුළුවන් නම් අපිට සංඥා විරන්තස්ස නසන්ති ගණ්ඨා කිව්වේ සංඥාවන්ගෙන් ඉවත් වෙච්ච එක්කෙනාට අර ගැටලු ඇති වෙන්නේ නැහැ. මනසේ තියෙන ට්‍රැන්කිලිටි එක, නිස්කලංක භාවයේ සැහැල්ලුව අනිවාර්යයෙන්ම එයාට අත්දකින්න ලැබෙනවා කියන්නේ. ඒතර ඒ නිසා මේක අතිශය වැදගත් දෙයක්. අපි ඕනම කෙනෙකුගේ මනසේ මෙහෙම මේ සංඥාවන් එක්ක තමයි අපි ඉන්නේ. තව විදිහට ගත්තොත් එහෙම අපි අර කාට කණ්ණාඩියක් දාගන්නවා වගේ. අපි අව කණ්ණාඩියක් සංග්ලාසයක් දාගත්තාම ඒ කොළ පාටයි නම් කොළ පාටින්ම පේනවා වගේ හැම වෙලේම මනස කිසියම් සංඥාවක මේ අයිති වෙලා සංඥාවක් අයිති කරගෙන තියෙනකොට සංඥාවක් අස්සේ රිංගලා තියෙනකොට ඒ විදිහටමයි ඔක්කොම අපිට පේන්න පටන් ගන්න. ඒකෙන් මිදෙන්න එහෙම ලේසි නෑ. ඒකෙන් මිදෙන්න අමාරුයි. ඒ නිසා තමයි අර මේ අනිච්චානුපස්සී විහෙරති කියන එක එහෙම බලමින් වාසය කරන්න කියලා කියන්නේ. එකක් ගානේ බලමින් අපි ඒකට පුරුදු වෙන්න ඕනේ. එකින් එක එන හැම එකක් ගානේම බලලා පුරුදු වෙන්න ඕනේ. මේක මෙහෙම අනිත්‍යයක් අස්සේ තියනවා කියන එක. ඒක මම නැවතත් කියන්නේ අර ඒක ප්‍රායෝගික ලෝකයට ගැටලුවක් කරගන්න එහෙම හොඳ නැහැ. දැන් උගක් අයට ඔය ධර්මයත් එක්ක පැටලිලි ඇති කරගන්නේ සමහර අය ඒ ධර්මයෙන් යමක් තේරුම් ගත්තාම යමක් කියා දීපු දෙයක් තිබුණාම ඒක අස්සේ රිංගලා ඒක තමන්ගේ ස්වභාවික ජීවිතයට මේ අවුලක් කරගන්න. ඒක කන්වෙන්ෂනල් මේ තියරි එකක් තියෙනවානේ අපේ හඳුනා ගන්න යථාර්ථයක් තියෙනවානේ. ඒ හඳුනා ගන්න යථාර්ථයත් එක්ක ගැටුමක් කරගන්න හොඳ නැහැ. කිසිසේත්ම පරමාර්ථ ධර්ම වශයෙන් තේරුම් ගන්න දේවල්. උගාක් අය ඇති කරගන්න අවුල තමයි උතන. ඒ යමක් ටිකක් තේරුනහම ඒක ඇස්සට බහැලා අර ප්‍රායෝගික ජීවිතයේ අවුල් හදාගන්න. ඒකත් වැරද්දක් නේද? කොතනකවත් අවුල් හදා ගැනීමේ දහමක් නෙවෙයි බුද්ධහම කියන්නේ. හරිම සුගම හොඳ පහසු ශෛලියකින් තමන්ගේ ජීවිතය ගත කර ගැනීම කියන එකනේ. ඒ නිසා සමහර විට සමහර කෙනෙක් මේ එහෙම අනවශ්‍ය ගැටලු හදා ගන්නවා අර ඒ දැක්කහම. ඒ නිසා දැන් ළමෙක් යමක් දැකලා hina වෙනවා නම් ඒ hina වෙන එක ඕව තේරුම නැති දේවල් ළමයෙකුට hina වෙන්න දෙයක් නැහැ කිව්වොත් එහෙම මේ වයස් වැඩි හිටි කෙනෙක්. ඉතින් එතන වැරද්දක් නේ දෝෂයක් නේ තියෙන්නේ. ඒ ළමයා විතරක් නෙවෙයි අපිත් hina වෙන්න ඕන දෙයක් දැක්කම. එතකොට ලස්සනක් මලක ලස්සනක් වෙන්න පුළුවන්, සිද්ධියක ලස්සනක් වෙන්න පුළුවන්, සතෙක්ගේ කුරුල්ලෙක්ගේ අඬක් වෙන්න පුළුවන්, වෙන දෙයක් වෙන්න පුළුවන්.
ඒ ඕන මේක ලස්සන වටිනාකම දකින්න ඕනේ. ඒකට බාධාවක් කරගන්න හොඳ නෑ මේක. කුරුල්ලා ලස්සන සින්දුවක් කියනකොට මේ කුරුල්ලත් මැරලා යනවා. කුරුල්ලට තවදා පරිකක් ජීවත් වෙන්න වෙන්නේ නෑ. ඔක්කොම අනිත්‍යයි කියලා කියන එක නෙමෙයි. මේ කුරුල්ලාගේ සින්දුව ලස්සන සින්දුවක් කියනකොට ඒක දෙහ බලා ඉඳලා අහගෙන බොහොම ඒ කුරුල්ලත් සමග ඒකාත්මී වෙලා මේ ඒ කුරුල්ල ගීතේ අහන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඒ නමුත් ඒ වෙලාවෙම තව උගුස්සෙක් ඇවිල්ලා මේ කුරුල්ලෙක් ඇවිල්ලා කුරුල්ලව අල්ලගෙන ගියොත් එහෙම ඒක තමයි ස්වභාවය කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. ඒතර මේ දෙකම අපි හඳුනා ගන්න ඕනේ. එතන තමයි අවශ්‍යතාවය තියෙන්නේ. අත්තක්කුඩ කුරුල්ලෙක් ලස්සන සින්දුවක් කියනකොට ඒ සින්දුවේ මිහිරියාව හොඳට විඳින්නත් තවත් කුසෙක් කුරුල්ලෙක් ඇවිල්ලා කුරුල්ලන්ව දැහ ගන්න කුරුල්ලෙක් ඇවිල්ලා ඒ කුරුල්ලව අල්ලගෙන ගියොත් එහෙම ඒකත් දැකලා ඒක තමයි ස්වභාවය කියන එකත් දකින්නත් පුරුදු වෙන්න ඕනේ. ඒතර මේක තමයි ධර්මයේ කියා දෙන දේ. ඒක පැහැදිලිනේ. ඊළඟට අනත්ත් සංඥා. කතමාචානන්ද අනත්ත් සංඥා. ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පරිසංචික්කති. අර විදිහට නිදහස් ස්ථානයකට ගිහිල්ලා ගහක් මොකද ගිහිල්ලා හිස් ස්ථානයකට ගිහිල්ලා මෙසේ කල්පනා කරයි මෙසේ සිහි කරයි ඉති පරිසංචික්කති කියන එකෙන් අදහස් වෙන්නේ මෙසේ කල්පනා කරයි. දැන් මේක මේ අපි කතා කරලා ඉවරලා මේ සූත්‍රයේ පස්සේ කියනකොට හරි ලස්සනක් මේ වටිනාකමක් අපිට දැනෙන්න පටන් ගන්නවා. ඊට කලින් මම හිතන්නේ අපි කතා කරලා තියෙනවා යම් අවස්ථාවකදී. නමුත් මේව නැවත කතා කරද්දී අපිට වැඩි වැඩියෙන් මේව තේරෙනවා. ඒක ශුඤ්ඤාගාරගතෝ ඉති පටිසංචික්කති මෙසේ කල්පනා කරයි සිහි කරයි. චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා. එතකොට අනත්ත් සංඥාව කියන එක වඩන්නේ කොහොමද කියලා ඊළඟට විස්තර කරනවා. ඒ කොහොමද? දැන් අර ඉස්සෙල්ලා කිව්වේ රූපං අනිච්චං සංඥා අනිච්චා වේදනා අනිච්චා සංඛාරා අනිච්චා කියලානේ. මෙතෙන්දි කියනවා මේ අනත්ත් සංඥාව. අනාත්ම ස්වરૂපේ ඉස්සෙල්ලා කිව්වේ අනිච්ච සංඥාව, නිට්ටය නොවන බව. දැන් ආත්මීය නොවන බව. දැන් අනත්ත් සංඥා. අනත්ත් කියලා කියන්නේ ආත්මීය බවක් නැති බව. ඒකේ මම කරගන්න දෙයක් මට ඒක අස්සට රින් ගන්න ඕන කමක් නැහැ කියන එක මෙතෙන් දැන් කියන්නේ. එතකොට මේ විදිහට කල්පනා කරනවා චක්කුං අනත්තා. ඇහැ අනිත්‍යයි කියන එක නෙමෙයි මෙතෙන්දි කියන්නේ. අනිත්‍ය තමයි ඒක. කොහොමද ඒ අනිත්‍යතාවය තියෙනවා. මෙතෙන්දි කියන්නේ චක්කුං අනත්තා. ඇසෙහි ආත්මීය ස්වરૂපයක් නැහැ කියන්නේ. රූපං අනත්තා. ඒතර රූපයක් ආත්මීය ස්වરૂපයක් නෙමෙයි. අනාත්මයි. එතකොට ඒ කියන්නේ ඇයි චක්කුං අනත්තා කියලා කියන්නේ? චක්ෂුව කියන එක ඇහැ කියන එකෙන් දකින්නේ හරි විදිහට නෙමෙයි. ඒ කියන්නේ ඒ ඇහැ කියන එකෙන් දකින්නේ එක්තරා ආකාරයක. එතකොට දැන් බල්ලෙක් ලෝකයේ අනික් දේවල් දකින ආකාරයක නෙමෙයි මම දකින්නේ. හරකෙක් දකින ආකාරයට නෙමෙයි මම දකින්නේ. පරියෙක් දකින ආකාරයට නෙමෙයි මම දකින්නේ. එතකොට එහෙනම් මේ දකින ඇහැයි රූපය කියන එකයි දෙකේම ආත්මීය ස්වરૂපයක් ඒකේ තියෙන ස්ථාර මම කියලා ගන්න දෙයක් නැති ස්වરૂපයෙන් තමයි දකින්නේ. ඒකේ ස්ථාවර භාවයක් නැහැ. ඒක නිත්‍ය නොවනවා වගේම එහි ආත්මීය ස්වરૂපයකුත් නැහැ. ආත්මීය කිව්වහම දැන් මම කියන එක විතරක්ම නෙමෙයි. මම කියන එකකුත් නෙමෙයි. ඒ ඇහි ස්ථාවරව
නිවැරදිව දකින ස්වરૂපේ මගේ ඇහෙත් නෑ. ඒ දකින රූපේ ඒ විදිහම නෑ. එතකොට සතාට පේන විදිහ එක විදිහක්, කුරුල්ලට පේන විදිහ එක විදිහක්, වෙනත් කුරුමිනියෙකුට පේන විදිහ එක විදිහක්, මිනිස් හැටියට මම දකින ආකාරයේ එක විදිහක්, මිනිස්සු උනත් වෙනත් එක්කෙනා මගේ සහෝදරයා මගේ කෙනෙක් දකින එක නෙමෙයි මම දකින්නේ. එතකොට මේ එහෙකවත් දැන් ආත්මීය කියලා කියන්නේ ඒ ඇහි ආත්මීය භාවය හා රූපේ ආත්මීය භාවය කියන්නේ මම කියලා ගන්නවා එක විතරක් නෙමෙයි මේ කතා කරන්නේ. මම මටත් ඒක අදාළයි තමයි. ඒ රූපේ ආත්මීය ස්වરૂපයක් නෑ. ඒ කියන්නේ දැන් සත්තු 1000ක් බැලුවොත් රූප 1000ක ඒගොල්ලන්ට පේනවා. ආකාර 1000කින් පේනවා. ලෝකේ ඉන්න සතුන්ගේ සියලු දෙනාගේම ඇස් වලින් බැලුවාම ඒ අයට විශේෂ වූ ආකාරවලට තමයි රූප දකින්නේ. එස ඇස් වල තියෙන ස්ථාවර බවකුත් නැහැ, රූප වල ස්ථාවර බවකුත් නැහැ. මට පේන හැටියට මම දැකලා හිතනවා මේ විදිහට තමයි සියලු දෙනාටම පේන්නේ කියලා මම හිතනවා. එහෙම හිතීමක් මිසක් එහි ආත්මීය ස්වરૂපයක් නැහැ. ඒක ඒ විදිහට කියලා මට පේන්නේ මට ඒ විදිහට පේන නිසා. අහස දෙහ බලුවාම අහසේ තරු ඔක්කොම එකම උඩින් තියෙන වියනක වගේ තාක්ෂුවක තියෙනවා වගේ අපිට පේන්නේ. ඒක ආලෝක වර්ෂ ගණනාවක් දහස් සිය දහස් ලක්ෂ ගණනක් ඈත තියෙන ඒවානේ අපිට මේ එකින් එකට යන්නේ. එතකොට අපි ඒකවත් ඇත්ත දකින්නේ නැහැනේ, ඒ ස්වરૂපේ දකින්නේ නැහැනේ. තවසත් එකට ඒක පේන්නේ කොයි විදිහට කියලාත් අපි දන්නේ නැහැනේ. කවුරු පේනවද කියලා අපි දන්නේ නැහැ. එතකොට මෙහෙම මේවා ආත්මීය ස්වરૂපයක් නැහැ. ආත්ම කිව්වහම මම කියන තමන්ගේ නමින් හඳුනා ගන්න ආත්මයේ පුද්ගලයා කියන එක විතරක් ඒක පමණකුත් නෙමෙයි. ඒකවත් ස්ථාවර මෙන්න මෙහෙමමයි මේක තියෙන්නේ කියන ස්වરૂපයක් නැහැ. ඒ නිසා ඒක අනාත්මයි. අනාත්ම කියලා කියන්නේ ආත්මීය ස්වરૂපයක් නෙවෙයි. මගේ විතරක් නෙවෙයි. දැන් අපිට හුඟක් වෙලාවට මේ ධර්මයේ පැහැදිලි කරනකොට අපි ඒ කියනවා ඇහි මම ඉන්නවද රූපේ මම ඉන්නවද කියන එක විතරක් නෙවෙයි. ඒක තේරුමක් තියනවා තමයි. නමුත් මේ මම කියන එක විතරක් නෙමෙයි මෙතන. එහි ආත්මීය ස්වરૂපයක්. ඒකේ නොවෙනස් වෙන රටාවක් නැහැ. එහි අඛණ්ඩ ස්වභාවයක් නැහැ. ඒක නිත්‍ය වෙලා නැහැ. යද නිච්ඡං කන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියලා නෙන්නේ. ඒතර යමක් අනිත්‍ය නම් ඒක අනත්ත් වෙන එක අනිවාර්ය න්‍යායක්. ධර්මයේ තියෙන න්‍යායක් නේ. නිත්‍ය නැත්නම් අනාත්ම වෙනවා කියන්නේ යද නිච්ඡං කන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. එහෙමනේ විග්‍රහ කරන්නේ. එතකොට මේ මම කියන තමන්ගේ නමින් හඳුනා